සිරිපා පියුමේ පිවිතුරු බලයෙන් රන්මැලිසෑයි අසීමිත අනුහසින් මහබෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මැදුරේ හේවිසිනාදෙන් මංගලසෑයි මුනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්වත් කරවමින් කෙලෙස් නසන වීතරාගේ අමා නිවන ගැන කියවෙන අතිඋතුම් සදහම් පද නුවණැතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අපගේ ජීවිතවල සැබෑම ස්වභාවය අවබෝධ කොට වදාලා. අප කරන කියන සෑම දෙයකටම මුල්වන්නේ සිතයි. අප විසින් සිත මෙහෙවා කරන කියන සිතන දේ නිතතින්ම කර්ම බවට පත්වෙනවා. කර්මයේ ස්වභාවය විපාක උපදවාදීමයි. ඇතැම් කර්මවල විපාක මේ ජීවිතයේම ලැබෙනවා. තවත් කර්ම කොටසක් මීළඟ ජීවිතයේ විපාක දෙනවා. ඒ වගේම නිවන් දකිනාතුරුම විටින් විට මතුවෙමින් යටයමින් විපාක දෙන්නා වූ කර්ම කොටසකුත් තිබෙනවා. ප්‍රසන්න පිරිසිදු යහපත් සිතින් යමක් කරන කියන සිතන විට රැස්වන කර්මය අනාගතයේ සැප විපාක උපදවා දෙනවා. එබඳු යහපත් කර්ම ධර්මයේ හැඳින්වෙන්නේ පින් හෙවත් කුසල් නමින්. එබඳු උතුම් පුණ්‍ය කර්මවල විපාක වශයෙන්ුයි මිනිස් ලොවත් දිව්‍ය ලෝකවලත් අප උපත ලබන්නේ. අයහපත් වූ අපිරිසිදු පාපී සිතින් යමක් කරන විට කියන විට සිතන විට රැස්වන කර්මය අනාගතයේදී දුක් විපාක උපදවා දෙනවා. එබඳු අයහපත් කර්ම ධර්මයේ හැඳින්වෙන්නේ පව් හෙවත් අකුසල් නමින්. එබඳු පාප කර්මයන්ගේ විපාක වශයෙන්ුයි ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය සහ නිරයාදී බොහෝ දුක් ඇති ලෝකයන්හි උපත ලබන්නේ. අප සියලු දෙනාම ගමන් කරන්නේ සංසාර ගමනකයි. එනම් ඉපතමින් මැරමින් උපතකින් උපතකට කර්මානුරූපව යන්නා වූ ගමනකයි. මේ ජීවිතයේ අප මේ යන විට රැස් වී ඇති කර්ම අතුරින් මීළඟට ඉදිරිපත් වන කර්මයට අනුව උපතක් කරා ගමන් කරනු ලබනවා. කුමන ආගමකට, ජාතියකට, ගෝත්‍රයකට, කුලයකට අයත් වුවත් අපි සියලු දෙනාටම මුහුණ දෙන්නට සිදුවන සත්‍යයයි. අපගේ ජීවිතවල පවතින මෙම ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිමින් එම භයානක ඉරණමින් අත්මිතනා මාවත නියමාකාරයෙන් පෙන්වා දෙන්නේ ඉතා දුර්ලභව මේ ලෝකයට පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් පමණයි. මෙම චිත්‍රපටය තුළ අඩංගු වන්නේ අපගේ ජීවිත තුළ පවතින එම යථාර්ථයයි. තායිලන්තයේ සිදුවුණු සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත. භාවනා වශයෙන් සිත දියුණුකොට කර්මානුරූපව සත්වයන් උපතින චුතවන අයුරු දක්නා නුවණ උපදවාගත්
පින්වත් ස්වාමින් වහන්සේ නමක් මෙම කතාංගේ සිටින දරුවාගේ පරලොව ගතිය පිළිබඳ තොරතුරු හෙළි කළසේක. මේ චිත්‍රපටය තුළ සංවේදී දර්ශන තිගස්මක් ඇතිකරවන දර්ශනාතිය ඇතුළත්ව ඇති නිසා කරුණාකර සංවේදී පුද්ගලින් සහ වයස 15ට අඩු කුඩා දරුවන් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වළකින්න. මගේ නම රෝෂන්. මම හිටියේ 11 වෙනි වසරේ. නමුත් ඔබ මගේ කතාව අහන්න කලින් මම කැමතියි මගේ සමීපතම මිතුරන්ව මුණ ගැස්වන්න. මේ මනුස්සෙක්ද? එහෙම නැත්නම් මధుරෙක්ද? එයා වමට පයින්නවා. දැන් එයා පනින ගමන් එකම වෙලාවෙ කැරකෙනවා. ඔන්න එයා මේ ගහෙන් අනිත් ගහට පැන්න. අම්මෝ! ඔන්න දැන් උඩ පැනලා ඊත් එක්කම පිණුම් ගහනවා. මේ කැලේ හරියටම සෙට් වුණා. මේ මගේ පළවෙනි යාළුවා. එයාගේ නම ගන්. ගන් කැමති සර්කස් පෙන්වන්න. එයාට හොඳට පිණුම් ගහන්නත් පුළුවන්. ඕන උසක නගින්නත් පුළුවන්. සමහර විට එයා ඕනවට වැඩිය චීන කුන්ෆු චිත්‍රපටි බලන හින්දා වෙන්නේ නැති. එයා මේවා පුරුදු වෙලා තිබුණේ පුංචි කාලේ ඉඳලමයි. ගන්ට තරම් මේ හැකියාව වෙන කෙනෙකුට ඇති කියලා හිතන්න අමාරුයි. ඒ තරමටම එයා ඒක පුරුදු කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි එයා ඒ හැකියාවෙන් මුදලුත් හම්බ කරා. මේක ලස්සනයි. තුම් කියන්නේ මගේ අනිත් හොඳම යාළුවා. එයාට හැමතැනදීම හැමෝගෙම අවධානය ලැබුණා. ගෑනු ළමයි යාට පිස්සු වැටිලා හිටියේ. තුම් ගොඩක් කඩවසම්. ඒ වගේම ඉගෙන ගන්නත් දක්ෂයි. එයා ඒවට රැවටුනේ නෑ. ගොඩක් පිළිවෙලට හිටියා. මොකද හැමදාම ඉස්කෝලේ නිවාඩුවට එයා ස්වාමින් වහන්සේලා ඇසුරේ ධර්මය ඉගෙන ගත්තා. දැන් මම ගැන කියනවා නම් මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ මේ වස්සාන කාලේ ආරම්භයත් එක්කයි. මම දැන් මොනවද කරන්නේ? පොඩ්ඩක් ඉන්න. මාව ගෙන්න ගත්තේ අර වහලේ පැටලලා තියෙන සලුව පහළට ගන්නද? වහලෙට නගින්න පුළුවන්ද? මේකත් වැඩක්ද? මට මේව හොඳට පුරුදුයි. හැබැයි වහල් නම් ටිකක් උසයි වගේ. මේකට වැඩිපුර ගෙවන්න වෙයි. කමක් නෑ. ඒක අරගෙන දෙන්න. එතකොට ඒක විසි කරන්න පුළුවන්. විසි කරන්න නම් ඇයි ඉතින් ඒක මට කියලා පහළට ගන්න හදන්නේ? එහෙනම් වහලෙට නගින්න. මම
විසිකලා ගෙදරින්. ඔයා දන්නවද? මගේ මනුස්සයට වෙන සම්බන්ධයක් තියෙනවා. මගේ යාළුවෙක් එක්ක. අවුරුදු 20ක්. ඇයි මෙහෙම වෙන්නේ? මං එදා ජේන් දිහා බලාගෙන හිටියා. මගේ හිත එයා කෙරෙහි බැඳිලා කියා. එයත් මට කැමතියි කියලා මට දැනුණා. ඉතින් එතයින් පස්සේ මමයි ජේනුයි මුණ ගැහුණා. හැබැයි අම්මට හොරෙන්. අපේ වටේ ඉන්න අය කියන දේවල් නිසා අපේ ජීවිත පුදුම විදියට වෙනස් වෙන අවස්ථා තියෙනවා. මොනවද බලන් ඉන්නේ? යන් ගිහින් සෙල්ලම් කරමු. මට හිතෙන්නේ වාගේ ජේන් මෙන්න මේ වගේ පෙනුම ඇති කියලා. මෙන්න මේ වගේ මේ පිස්සු. එයා තාම පුංචි. මම එයාට ඇත්තටම ආදරෙයි. මං කවදාවත් අයිතු ප්‍රයෝජන ගන්න නෑ එයාගෙන්. මොනවද ඔට්ටු? අවස්ථාව ලැබුණොත් ඕනම කොල්ලෙක් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නවාමයි. ඇයි නෑ කියන්න පුළුවන්ද? යාළුවන්ට අපේ ජීවිතවලට බලපෑම් කරන්න පුළුවන්. ඒත් අන්තිමට තීරණ ගන්න ඕනේ අපි විසින්මයි. මොකද අපි ගත්ත සමහර තීරණ මුළු ජීවිතේටම බලපානවා. මට බයයි. මම කැමති නෑ තනියම ගෙදර ඉන්න. බැරි වෙලාවත් අම්ම දැන් ගෙදර ආවොත් මම ගෙදර ඉන්නවද නැද්ද කියලාවත් අම්මට ගාණක් නෑ රෝෂන්. ජේන් මන් දැන් යනවා. දැන් එළි වෙන්නත් ළඟයි. කරුණා කරලා මටයි ශාන්ටයි එකට ඉන්න දෙන්න. ඔය හොඳටම දන්නවනේ මමයි ශානුයි කොච්චර ආදරෙන් හිටියද කියලා මම රට යන්න කලින්. පාට ආදරේ නැති කෙනෙක් එක්ක අයියෝ දිගටම එකට ඉන්න හදන්නේ. දරුවා ගැන බය වෙන්න එපා. ශාන් දිගටම ජේන් ගැන වගකීම් දරාවි. එයාගේ තාත්තා විදිහට යුතුයකම් ඉටු කරાવી. හැබැයි ඔයාට ජේන් වැඩි දැඩි කරන එක බාරක් නම් අපිට පුළුවන් එයාව බාර ගන්න. අපිට අයිති නැති හැම දෙයක්ම කවදා හරි අපෙන් ගිලිහිලා යනවා. ඒකට අපි හැමෝටම පොදුවේ මුණ දෙන්න සිද්ධ වෙනවා. හැම මිනිස්සෙකුටම කැමති තීරණයක් නිදහසේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපිට බල කරන්න බෑ. එකට ජීවත් වෙනවද කියන එක හරි අතෑරලා යනවද කියන එක හරි එහෙම නැත්තම් කාත් එක්කද ජීවත් වෙන්න කියන එක හරි මොකද්ද කරන්න කියන එක හරි ඒ කෙනා කල්පනා කරලා ගන්න ඕන තීරණයක්. දැන් ඔයා කරන්න ඕන හොඳම දේ තමයි ඔයාගේ හිතයි කයයි සුවපත් කරගන්න එක. හරි දැන් යමු නැගිටින්න. එන්න. දැන් ඔයා සතුටින් ඉන්න වෙලාව. ඉස්සල්ලාම අපි දෙන්න යමු ෂොපිං. ඊට පස්සේ ෆේෂල් එකක් කරගෙන අයිබ්‍රෝසුත් හදාගෙන අලුත් වෙමු. ඊට පස්සේ ඔයා අලුත් ඇඳුමකුත් ඇඳගෙන ගෙදර ගිහිල්ලා මෙන්න මෙහෙම අහන්න පුළුවන්. ජේන් මම ලස්සනයිද බලන්න. කො බලන්න දැන් ටිකක් hina වෙන්න. අපි දෙන්න එකට හිටියේ එකපාරයි. කොහොමද එහෙම වුනේ? මන් දැන් මොකද කරන්නේ ජේන්? ජේන් උඹ ගබ්සාවක් කරගත්තේ නැත්නම් උඹ විස්කෝලෙන් අස් කරાવી. බැරි වෙලාවත් අම්මා දැනගත්තොත් මට මොනව වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. කවුරුවත් තාත්තා වෙන්න කැමති නැත්නම් ජේන් අයියා ගබ්සා පිටි අරගෙන දරුවව නැති කරගන්න නැත්තේ.
කියන්නේ? මතක තියාගන්න මම අම්මා. ජේන් මම ඔයාට තෑගි ගෙනාවා. බලන්න මම අද ලස්සනයිද කියලා. ජේන් අම්මේ ඔයාද හරි ලස්සනයි. අම්මේ 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 ජේන් ජේන් මගේ ළඟට එන්න ජේන්. අම්මේ උදව් කරන්න. මම යන්නේ නෑ. කොහෙද මාව ඇදගෙන යන්නේ? අම්මේ මාව ඇදගෙන යන්න එපා. බෑ මට බෑ. මාව අතාරින්න. අම්මේ අනේ උදව් කරන්නකෝ. අම්මේ අනේ මට යන්න බෑ. මාව බේරගන්න. Gentimaa den Haulok. විනිශ්චය සඳහා කැදවනු. නුඹේ නම තමයි ජෙන්තිමා. නුඹ මිනිස් ලෝකයෙන් මැරුණේ බුද්ධ වර්ෂ 2558 නිකිනි මස 3 වෙනිදා රාත්‍රී 11:13ට නුඹේ කුසේ සිටි දරුවා ඝාතනය කිරීම නිසා. මේ නිරිසතා විසින් කරන ලද පින්කම් මොනවාදයි කියා මතක් කරවන්න ඇමතිය.
ඒ වගේම මෙය පාප කර්මද කර තිබෙනවා. ඒවාද සිහි කරවන්න ඇමතිය. නුඹ මරණයට පෙර කළ බරපතලම පාප කර්ම තමයි වැරදි කාම සේවනය කිරීමත් මව් කුසේ සිටි දරු ගැබ විනාශ කිරීමත්. අවසානයේ නුඹේ මරණයට පවා එය හේතු වුණා. ජන්තිමා ගබ්සා කිරීම හිතා මතා කරන මනුෂ්‍ය ඝාතනයක්. ඒ සඳහා විපාක විඳීමට නුඹට සිද්ධ වෙනවා මහා දුක් ඇති නිරයේ පළමු කොටසේ. ඉන් පසුව නුඹව නිරයේ තවත් කොටසකට ඇදගෙන යාවී. එය වැරදි කාම සේවනය නම් වූ පාපී ක්‍රියාවට විපාක විඳීම පිණිසයි. එහිදීද නුඹට බොහෝ කලක් විඳවන්නට සිදු වෙනවා. නිරිපල්ලනි මිනිස් ලොව සිටියදී කළ අකුසල කර්මයන්ගේ විපාක විඳවනු පිණිස මේ නිරිසතාව වහාම දඬුවම් භූමියට ඇද දමනු. නිරයේ විඳිය යුතු කර්ම කොටස අවසන් වූ පසු නුඹ නැවත මිනිස් මව් කුසකට යනු ඇත. නමුත් නුඹට මිනිස් ලොව එළිය දකින්නට නොලැබෙන්නේය. මව් කුසේදීම ගබ්සාවකින් මරණයට පත්වනු ඇත. කර්ම විපාක අවසන් වනතුරු මෙසේ 500 වතාවක් නුඹ මව් කුසේදීම මිය යනු ඇත. ඉන්පසුත් නුඹට වැරදි කාම සේවනයේ විපාක විඳීමට සිදුවන්නේය. නුඹට ආදරය නොලැබෙනු ඇත.
රැවටීම උල්ම වේවි. සෑම දෙනාගෙන්ම ප්‍රතික්ෂේප වේවි. නුඹේ මව දුකටත් ලැජ්ජාවටත් පත් කළ නිසා සෑම විටම තනි වේවි. සතුරන් බහුල වේවි. අම්මේ මට සමාවෙන්න. අනේ මට බයයි. අනේ අම්මේ මට සමාවෙන්න. 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 ජන්! 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 ඒකන් ඇදයකෝ දැන් ඔබට දැම්මට මුකුත්ම නෑ ළමයත් නෑ මගේ ජේනුත් නෑ දෙන්නම මැරුණ මිනිහෝ දෙන්නම මංඉන්ද මැරුණ වගේ මට දැනෙන්නේ මේ මුකුත් වෙන්නේ නෑ එදා උඹ අර විදියට කිව්වේ නැත්තා අවස්ථාව ලැබුණොත් ඕනම කොල්ලෙක් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නවාමයි. මම ඒක ඇහුවේ නැත්තම් දැන් බලපන් මන් දිහා මට බයයි මට තේරෙන්නේ නෑ ඊළඟට මම මොනවද කරන්න කියලා ජේන් ගැබ් ගත්තා කියලා මට කියපු දවසේ මං ඊළඟට මොකක් කරන්නද කියලා කල්පනාවක් තිබුණේ නෑ මට ඇත්තටම තේරුන්නේ නෑ ඊළඟට මොකක් කරන්නද කියලා ජේන් සදහටම යන්න ගියා මට බැරි වුණා එයාට පොඩි හරි උදව්වක් කරන්න ජේන් මට සමාවෙන්න මට තේරෙනවා ඔය දරුවෝ ගැන. දැන් ඉඳන් අතීතයේ වෙච්චි වැරදි අමතක කරලා දාන්න. දැන් අපි යහපත් දේවල්ම කරන්න ඕනි. ඔය තත්ත්වය ටිකෙන් ටික සමනය වෙලා යාවි. රෝෂන් ඔය දරුවගේ මනස සකස් වෙච්ච දවසක තව එක දෙයක් තියෙනවා කරන්න. ආන්ටි මගේ නම රෝෂන් ආන්ටි මම ආවේ ආන්ටිගෙන් සමාව ඉල්ලන්න ඇත්තම කිව්වොත් ආන්ටි චේන් ගැප් ගත්තේ මගේ වරදින් අනේ මට සමාවෙන්න ආන්ටි මට සමාවෙන්න ජේන් තමයි මට හිටපු එකම දරුවා.
ඔයා දැනගන්න එයාට දෙමව්පියෝ හිටියා. එයාට අතවත් තියන්න ඔයාට කිසිම අයිතියක් තිබුණේ නැහැ. ඒත් දැන් ඔයා වැරැද්දට සමාව ඉල්ලනවා. එහෙනම් ඇයි ඔයා කරපු දෙයට වගකීම බාරගත්තේ නැත්තේ? ඇයි ජේන්න මැරෙන්නේ ඇරියේ? එහෙම වෙයි කියලා මං හිතුවේ නෑ. ඒක මගෙන් සිත වෙච්ච වැරදීමක්. එයා ජීවිතෙන් වන්දි කෙව්වා. අන්තිමට යව මුණ ගැහුණ දවසෙත් මට මොකුත් හිතාගන්න බැරි වුණා. මගේ වැරැද්ද. දුව එක්ක කාලෙ ගත කළේ නැහැ. මගේ පෞද්ගලික ප්‍රශ්න එක්කයි මම හිටියේ. ඒක දැන් ඉවරයි. දැන් අපි මොනවා කළත් කොහොමටවත් එයාව ආයි ගෙන්න ගන්න බැහැනේ. ධෛර්යමත් වෙමු. පුළුවන් උපරිම හොඳ දේ කරමු. මම්මේ මං කැමති අම්මගෙම දරුවෙක් වගේ ඉන්න. මං පොරොන්දු වෙනවා මම අම්මට හොඳ පුතෙක් වෙනවා කියලා. මං අම්මව හොඳට බලාගන්න. මාව අම්මගෙම පුතෙක් විදියට සලකන්න පුළුවන්ද? දැන් ඔය විකාර නතර කරන්න. කත්රිනා, තෂී, ෂැනොන්, චෝබි මට දැනගන්න ඕනේ මෙච්චරයි. මොනෝ දැකලාද පිස්සුවෙන් දඟලන්නේ? ඔයා
මේ අහගන්න ආදරේ බැඳීම අපි පාලනය කරගන්න ඕනේ පුළුවන් තරම්. හේතුවක් ඇතිවයි අපි ආදරය කරන්න ඕනේ. ආදරේ නිසා කවුරුත් නීච වෙන්න හොඳ නැහැ. හැබැයි ආදරයට ජීවිතයක් උපදින්න පුළුවන්. ඒක සාමාන්‍ය කාන්තාවක්ව උතුම් මාතෘත්වයට පත් කරනවා. නමුත් ඒක වරද්ද ගත්තොත් බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා ඒ අයට. මරුණට පස්සේ නිරේ පවා ඉපදෙන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න ආදරේ කියලා ජීවිතේ කවදාවත් වරද්ද ගන්න නම් එපා. මේක තමයි මට උනේ. මට විශ්වාසයි ඕනම කෙනෙකුට මේක වෙන්න පුළුවන් ආදරයට රැවටෙන තාක්ම. වැරදි තැන වැරදි කාලේ ඇතිවන ආදරය නිසා බොහෝ දුක් ගොඩකට පැටලෙන්න ඉඩ තියෙනවා. මුළු ජීවිතේම විනාශ වෙන්න උනත් ඉඩ තියෙනවා. මටයි ජේන්ටයි සිද්ධ වුණ දේ කවදාවත් ඔයාලට නම් වෙන්න එපා. ඒක නිසා සිහියෙන් ඉන්න. ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න. ආදරේ නාමෙන් ලාමක දේවලට පැටලෙන්න එපා. පව්වලින් වැළකීලා ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙන්නත් එපා. දහම් මගට යොමුණ නිසා රෝෂන්ගේ ජීවිතයට පින් රැස් වෙන්න පටන් ගත්තා. පවින් වැළකුණා. නමුත් සෝවාන් ඵලයටවත් පත නොවන තාක් නිරයෙන් සදහටම මිදෙන්න බෑ. මොකුසේ පළමු සිත පහළ වූ මොහොතේ පටන් ඒ කලලේ පවා මිනිස් ප්‍රාණියෙක්. ඒ නිසා යම් අයෙක් ගබ්සාවක් සිදු කරනා විට සිදුවන්නේ මනුෂ්‍ය ඝාතන පාප කර්මයයි. දැන හෝ නොදැන ඔබ අතිනුත් ඇතැම් විට එවැනි පාපී ක්‍රියා සිදුවී තිබෙනවා වන්නට පුළුවන්. නමුත් කලබල වන්නට එපා. අප්‍රමාදීව ධර්මයේ හැසිරීමෙන් ජීවිතයට රැකවරණය සලසා ගන්න තවමත් අවස්ථාව තිබෙනවා. මනුෂ්‍ය ඝාතන බොහෝ ප්‍රමාණයක් සිදු කළ අංගුලිමාලට පවා ධර්මයේ හැසිරී ජීවිතය සුවපත් කරගෙන අංගුලිමාල මහරහතන් වහන්සේ බවට පත්වන්නට හැකි වුණා. ගණිකාවක් වූ අම්බපාලියට ඒ සියලු පව් අතහැර ධර්මාවබෝධය කරන්නට වාසනාව තිබුණා. ඒ නිසා අතීත වැරදි නිවැරදි කරගෙන මේ සොඳුරු දහම් මගේ ගමන් කරන්නට තවමත් ඔබට අවස්ථාව තිබෙනවා. මෙවැනි ප්‍රාණඝාත කුසලයක් ඔබින් සිදුවී ඇතනම් පළමුකොට මම ප්‍රාණඝාතයෙන් වළකින්නෙමි සංවරවන්න. උතුම් සීලයෙහි පිහිටන්න. සියලු සත්වයන්ට දයානුකම්පී වන්න. හැකිතාක් ජීවිත දානමය පින්කම් සිදු කරන්න. උතුම් තිසරණය තුළ පිහිටා ධර්ම මාර්ගයේ ගමන් කරමින් උතුම් සෝවාන් ඵලයේ පිණිසම වෑයම් කරන්න. සෝවාන් ඵලයට පත්වන පුද්ගලයා අපායෙන් සතහටම නිදහස් වෙනවා. සතර අපායේ ඉපදීම පිණිස ඇති කර්ම සියල්ලම ක්ෂය වී යනවා. ඒ නිසා අපි පින් රැස් කරමින් සුගතියෙහි රැකවරණය සලසා ගන්න ගමන්ම ධර්මාවබෝධ කරන්නත් අනිවාර්යෙන්ම වීරය කළ යුතුයි. අපගේ ජීවිතයට පිහිට පිණිස පවතින්නේ මේ ගෞතම බුදු සසුන පමණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. යස්ස පාපකතං කම්මං කුසලේන පිඨියති සෝ ඉමං ලෝකං පභාසේති අබ්බාමුත්තෝ චන්දිමා. යම් කෙනෙක් තමන් කලින් කරපු පව් ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම් ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වලාකුලින් මෙදිලා අහස් කුස එළිය කරන පුන් සඳක් වගේ.
මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.